තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ කොත්මලේ රම්බොඩගම ලිපිනෙහි පදිංචි විශ්‍රාමලත් විදුහල්පතිනි රම්බොඩගම ශ්‍රී ධර්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය සාම විනිසුරු WGDM දිසානායක මහත්මිය ඇතුළු දූදරු ඥාති හිතමිත්‍රාදීන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුසු භික්ඛවේ ඨානේසු අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ කතමේසු චතුසු මාමේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජීති
අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ මාමේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ මාමේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මුයිහිති අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ මාමේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජීති අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්වතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලුම ලෝ සත වෙත මහත් කරුණාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම ශ්‍රවණයට කැමැති ලොව පුරා ඉන්න සියලු සදහැවතුන් අරමුණු කරගෙන ධර්ම දානයක් ලෙස බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ දේශනාව විසුරුවා හැරීමටත් අනුන්ට සංග්‍රහ කරනවා නම් ඒ සංග්‍රහයන් අතර පින්වතුනේ ධර්මයෙන් කරන සංග්‍රහය තරම් උත්තම සංග්‍රහයක් ඒ සංග්‍රහය ලබන්නාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින සංග්‍රහයක් ඒ වගේම යම් දුකක් වේ නම් ඒ දුක නැවත උපදින පරිද්දෙන් නෙවෙයි නැවත නූපදින පරිද්දෙන්ම නැති කිරීම පිණිස හේතු වන සංග්‍රහයක් ධර්ම සංග්‍රහය තරම් නෑ පින්වත්නි. අන්න ඒ නිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු දානයන් අතරම ධර්ම දානයේ පින්වතුනේ උතුම් කියලා. යම්තාක් වූ මෙතෙන් පටන් භවාග්‍රය දක්වා යම්තාක් වැඩ ඉන්න පින්වත්නි යම්තාක් බුදුපසේ බුදු උතුමන්ට ඊ타ම සින්දු වස්ත්‍රයෙන් පින්වතුනේ සිවුරු මහලා පූජා කරනවටත් වඩා ධර්ම දානයේ ආනිසංස උතුම් කියනවා. ජේතවනාරාමේ වගේ වෙහෙර විහාර 100,000ක් කරනවටත් වඩා ධර්ම දානයේ පින්වත් උතුම් කියනවා. ඒකට හේතුව වෙන දෙයක් නෙවෙයි පින්වත්නි ඒ ධර්ම දානයේ තුලින් බොහෝ දෙනා සංසාර දුක් කෙලවර කරගන්න නිසා. ඒ නිසා මුළු ලෝකේටම අද මේ ධර්ම දේශනාව ධර්ම දානයේ සිද්ධ කරන වෙලාවේ
ඒ උතුම් ප්‍රාර්ථනාවම ඇති කරගනිමු. සියලු දායකත්වයන් අරමුණු දේශනාව අවසානයේදී පමණක් සිහිපත් කරන්නට ඉඩ තබමින් දේශනාව ආරම්භමු. දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ලොව පුරා බණ අහන හැමටත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන පින්වත්නි කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක දේශනා පාඨයක් මේ මාතෘකා කළේ දේශනාව සඳහා. අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතය කියලා කියන්නේ දහම් කරුණු 4ක් පිළිබඳව දේශනා කළ දේශනාවන් ඇතුළත් කොටසට. අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතයේ තියෙනවා පින්වත්නි සූත්‍රයක් ආරක්ඛ කරණීය කියලා සූත්‍රයක්. දැන් ආරක්ඛ කරණීය කියලා කිව්වම ආරක්ඛ කියලා කියන්නේ පින්වත්නි ආරක්ෂාව. කරණීය කියන්නේ දැන් කරණීය මෙත්ත සූත්‍රය කියලා කියනෝනේ. කරණීය කියලා කියන්නේ කළ යුතු. නේද? එතකොට ආරක්ඛ කරණීය කියලා කිව්වම ආරක්ෂා කළ යුතු. ආරක්ෂා කළ යුතු දේවල් ගැන තමයි මේ දේශනාවෙන් කියලා දෙන්නේ. ආරක්ෂා කිරීම කියන එක ඔබට හුරුද නැද්ද? ආරක්ෂා කිරීම කියන එක හුරුයි. මොනවද හුරු? මොනව ආරක්ෂා කරලාද? ඔබට හුරු මොනව ආරක්ෂා කරලාද? පින්වත්නි බොහෝ තැන්වලදී අපි ආරක්ෂා කරලා තියෙන්නේ ආරක්ෂා කරන්න ඕන දේවලුත් නෙවෙයි ආරක්ෂා කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ආරක්ෂා කරන්න බැරි එමෙන්ම ආරක්ෂා කරන්න වෙහෙසිය යුතු නැති දේවල් ආරක්ෂා කරන්න ජීවිතේ කැප කරපුවම මුළු ජීවිතේම යට කළාම මුළු ජීවිතේම ගෙවලා දාපුවාම ආරක්ෂා කළ යුත්ත ආරක්ෂා කරගන්න බැරි වුණා කියලා දැනෙන වෙලාවේ Tamanටම තේරෙනවා Taman වෙනසුණා කියලා. Taman විනාශ වුණා කියලා පින්වත්නි Tamanටම තේරෙනවා. ධම්මපදයේ ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ කියනවා පින්වත්නි කුම් භූපමං කාය මිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා. ඒ පද දෙක විතරයි කියන්නේ. මුලින්ම කියන්නේ මොකද්ද? කුම් භූපමං කාය මිමං විදිත්වා. මේ කය ගැන දැනගෙන පරිහරණය කරන්නලු මේ කය මොකක් වගේ කියලාද? මැටි කලේ වගේ කියලා. පැහැදිලි නේද? මේ කය මැටි කලයක් වගේ කියලා දැනගෙනම පරිහරණය කරන්න කියනවා. ඇයි? මැටි කලයක ස්වභාවය මොකද පින්වත්නි? බින්දෙනවා. නේද? සියලු මැටි බඳුන් බින්දෙනවද නැද්ද? බින්දෙනවා. මේ මැටි බඳුන් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ මැටි බඳුන් වල තියෙන කැටයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ මැටි බඳුන් වල තිබෙන හැඩතල වෙනස් වෙන්න පුළුවන්. ඒ මැටි බඳුන් වල තියෙන වටිනාකම් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි මොන වෙනස්කම් මොන විදිහට තිබුණත් සමහර මැටි කල පාරායිනේ බිම තියාගෙන විකුණනවා වෙන්නත් පුළුවන්. සමහර මැටි බඳුන් අද වෙනදාම් කරන්නේ විකුණන්නේ පින්නතුනේ වායු සමීකරණය කරපු ඒවා වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ මැටි බඳුන් ගැනමත් නෙවෙයි. හැබැයි මේ හැම මැටි බඳුනක්ම කොතන තිබුණත් කොහොම තිබුණත් මොන වටිනාකම් තිබුණත් මතක තියාගන්න බිඳෙනවා. කය ගැන බලන්න කිව්වා, කය ගැන තේරුම් ගන්න කිව්වා, කය ගැන වටහා ගන්න කිව්වා මොන වගේ කියලාද? මැටි බඳුන් වගේ කියලා. එතකොට
පින්වත්නි සිත ගැන කොහොමද පින්වත්නි දරන්න කිව්වේ? නගරූපමං චිත්තමිදං තපෙත්වා. සිත ගැන අවබෝධ කරගන්න කිව්වා, සිත ගැන පරිහරණය කරන්න කිව්වා, එහෙමත් නැත්නම් සිත ගැන ක්‍රියාත්මක වෙන්න කිව්වා. සිත මොකක් වගේ කියලාද? නගරයක් වගේ කියලා. එතකොට නගරයක් නම් අභ්‍යන්තරයේ සතුරු ඇති වෙන්න පුළුවන්, අභ්‍යන්තරයෙන් ඒ නිසා රකින්න ඕනේ. කැරලි කෝලාහල ඇති වෙන්න පුළුවන් නගරයක් නම් ඒ නිසා ඊටාම හොඳ මොහොතක්වත් නිදන්නේ නැති මුරකරුවෝ යොදන්න ඕනනේ. නැත්තම් බාහිරින් එන හතුරු නගරයට පහර දෙනවද නැද්ද? පහර දෙනවා. වෙස් වලාගෙන ඇවිල්ලා පින්වත්නි නගරයේ ඇතුළෙම පින්වත්නි කැරලි කෝලාහල හැදෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂක බටයා මේ හැම දේ ගැනම පින්වත්නි හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට සිත නගරයක් වගේ පරිහරණය කරන්න නම් සිතටත් මේ රැකවරණේ හදන්න ඕනද නැද්ද? හදන්න ඕන. මේ සිතෙත් එහෙමයි. පිටින් එන ආගන්තුක කෙලෙස් නැමැති හතුරෝ හිත නැමැති නගරයට පහර දෙනවද නැද්ද? පහර දෙනවා පින්වත්නි. ඒ වගේම හිත ඇතුළෙත් පින්වතුනේ හොඳ මිනිස්සු වගේ පින්වත්නි හතුරෝ පහළ වෙනවද නැද්ද? සමහර ලාවකදී කෙලෙස් ඇති වෙනවා අපිට හොයා ගන්න බෑ. මෛත්‍රිය වගේ පේන්නේ යට තියෙන රාගේ. කරුණාව වගේ පේන්නේ. හැබැයි යටින් ක්‍රියාත්මක වෙනව මොකද්ද? රාගය. මොනවද මේ වෙස් වලාගෙන හතුරු ඇවිල්ලානේ. තවත් සමහර තැන්වලදී අත්තරීම වගේ ක්‍රියාත්මක වෙනව මොකද්ද? ද්වේෂය. අපි කියන්නේ මන්නම් ওই මිනිහව අත්හැරලමයි ඉන්නේ කියනවා. අතහැරලම දාලා ඉන්නේ කියනවා. හැබැයි අනේ නැතන් ඔක්කොම හොයනවා. එතකොට තියෙන්නේ අත්හැරලා නෙමෙයි. මොකද්ද තියෙන්නේ? ද්වේෂය මුල් කරගෙන අල්ලා ගැනීමක්. නේ? අතහැරලා තියෙනවා නම් කොහි ගියාම මොකද? එතකොට මේ වගේ පින්වත්නි සිත නැමැති නගරයට බොහෝ බාධක තියෙනවා, බොහෝ සතුරෝ ඉන්නවා, බොහෝ කැරලි කෝලාහල ඇති වෙනවා. එතකොට රකින්න ඕන සිත. කය ගැන දකින්න කිව්ව මොකක් වගේද? මැටි කලයේ වගේ කියලා. හැබැයි මොකද වෙමින් තියෙන්නේ? කය මැටි කලයේ වගේ දකින්න කිව්වා, සිත නගරේ වගේ දකින්න කිව්වා. එහෙත් ලෝකයා කරමින් ඉන්නේ ඒකමද? බුදුහාමුදුරුවෝ වදාළ දේද? එහෙමත් නැත්නම් සිත මැටි කලයේ ගානට දාලා කය නගරේ වගේ රකින්නවද? ඔය දෙකෙන් මොකද්ද කෙරෙමින් පවතින්නේ? ඔය දෙකෙන් මොකද්ද පින්වත්නි කෙරෙන්නේ? සිත පින්වත්නි මැටි කලයේ ගානට දාලා තියෙන්නේ. නේ? සිත මැටි කලයේ ගානට දාලා හැබැයි කය නඩත්තු කරනවා නගරයක් ජනපදයක් ආරක්ෂා කරනවා වගේනේ. දැන් ඔබ මට කියන්න ලෝකය බුද්ධ වචනයට කීකරු වෙලාද? බුද්ධ වචනයට අකීකරු වෙලාද? අකීකරු වෙලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවවාදයේ පිළි අරගෙනද නැද්ද? ඇතැම් තැනකදී නෑ පින්වත්නි. බුද්ධාවවාදය එතනදී පිළි අරගෙන නැත්තම් බුදුහාමුදුරුව වදාළ පරයායෙන් නෙවෙයි නම් ක්‍රියාත්මක වෙන්නේ. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන නැමැති උත්තම ඵලය ඒ ශ්‍රාවකයා ලබන්නේ කාගේ පාරක ගිහිල්ලාද? වැටහෙනවනේ ගැටලුව තියෙන. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යම් ඵලයක් අපි ලබනවා නම් ඒකට බුදුහාමුදුරුව වදාළ පාර යන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ පාරේ නොයා බුදුරජාණන් වහන්සේ ලැබූ ඵලය ලබන්න වෙහෙසනවා කියන එක ඊළඟ මෝඩකමද නැද්ද? ඒක ඊළඟ මෝඩකම. මේකට කියනවා පින්වත්නි හොඳට මතක තියාගන්න. අපි කවුරුත් දන්න දෙයක් තියෙනවා පින්වත්නි. අපි නිරන්තර වහලා තියෙන වචනයක්. ඒක කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියලානේ.
මොකද්ද මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපන්න ශ්‍රාවකයෙක් නම් ඔබ හෝ මම ධර්මානුධර්ම ප්‍රතිපන්න ශ්‍රාවකයාගේ ධර්මය එකක් ජීවිත පැවැත්ම එකක් වෙන්න බෑ. පැහැදිලිද? ධර්මයේ තියෙන එකක් ජීවිතේ පවත්වන්නේ තව විදිහකට කියලා එහෙම වෙන්න බෑ ධර්මානුධර්ම ශ්‍රාවකයෙක් නම්. ධර්මානුධර්ම ප්‍රතිපන්න ශ්‍රාවකයෙක් නම් ධර්මය යම්සේද ජීවිතයේ දෙසේ විය යුතුයි. ඒ කියන්නේ ධර්මයක් ජීවිතයත් එකක් වෙන්න ඕන. ඒක එහෙමමද කියලා තනි තනිව පින්වත්නි ඔබ ගැන විමසන්න. මොකද මේ නිවන් මාගේ වැදගත්ම කාරණය අනුන් ගැන විමසීම නෙමෙයි. කවුරු ගැන විමසීමද? තමන් ගැන විමසීම. ඔබ ධර්මානුධර්ම ප්‍රතිපන්නද? එසේ ප්‍රතිපන්නයි කියලා හිතෙනවා නම් ඊළඟට බලන්න ධර්මයේ යම් ලෙස සඳහන්ද මගේ ජීවිතයේ බඳුද? ධර්මයේ යම් ලෙසක සඳහන්ද ධර්මයේ දේශිත යම්සේද මගේ ජීවිතයේ එසේ නැත්තම් ඒ කාරණාවලදී අපි ධර්මානුධර්ම ප්‍රතිපන්න නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ ලෝකයා රකිමින් ඉන්නේ බුදුන් වදාළ රැකිය යුතු නෙවෙයි. සාතිශය බහුතරයක්. බුදුරජාණන් වහන්සේ වදාළ දේ බුදුරජාණන් වහන්සේ රැකිය යුතුයි කියලා වදාළ දේ රකින්නවා නම් ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන්න හේතුවක් නැහනේ. මහණෙනි මේ ලෝකේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු අඩුම තරමේ මනුස්ස ලෝකයට හරි එනවා නම් එන්නේ ඊටාම අඩුවෙන් කියලා. නේ? මිනිස්සු වැඩිම පිරිසක් මැරිලා පුරවන්නේ දිව්‍ය ලෝකේ නෙමෙයිනේ. මිනිස්සු වැඩිම පිරිසක් මැරිලා පුරවන්නේ බ්‍රහ්ම ලෝකෙද? මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු ඒ මිනිස්සු වැඩියෙන් පුරවන්නේ මනුස්ස ලෝකෙද? නෑ. මිනිස්සු මැරිලා ගිහිල්ලා වැඩියෙන්ම පුරවන්නේ කොහෙද? නිරය. මිනිස්සු මැරිලා ගිහිල්ලා වැඩියෙන්ම පුරවන්නේ පින්වත්නි තිරිසන් ලෝකේ. මිනිස්සු මැරිලා ගිහිල්ලා වැඩියෙන්ම පුරවන්නේ പ്രേත ලෝකේ. ඇයි එහෙම වුනේ? ඒ කියන්නේ බුදුහාමුදුරෝ රකින්න කිව්ව ටික නෙවෙයි අපි රැකලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පින්වත්නි උන්වහන්සේ අපිට දේශනා කරන්නේ අපිට දුක උපදින පාරක් නෙවෙයි සැපය උපදින පාරක්. කුසලයේ රැස් වෙන පාරක් මිසක අකුසලයේ රැස් වෙන පාරක් නෙවෙයි. ඒ ධර්මයේ තුල උත්තම ඵල ලබන්න කැමති ශ්‍රාවකෙක් නම් ඒ ධර්මයට අනුගතවම ජීවිත පවත්වන්න වීරිය කරන්න ඕනේ. වීරිය කරන්න ඕන. සමහර වෙලාවකදී එහෙම අපිට කරගන්න බෑ මේ කාලය අනුව කියලා අපිට කියන්න නිදහසට කාරණා හුඟක් තියෙන්න පුළුවන්. එහෙම කියනවන්නේ ඔය කිව්වට අපිට අද කාලේ කරන්න බෑ. අපි මොනතරම් නිදහසට කාරණා කිව්වත් ඒ ටික කෙරෙන්නේ නැතුව අවබෝධ වෙන නිවනක් නැහැ. නේ? අද කාලේ ඔය කියන පළියට අත්තරලා බෑ කියලා කිව්වට අත්තරින් නැතුව ලබන්න නිවනක් නැහැනේ. නේ? නිදහසට කාරණා තිබුණා කියලා නිදහසට කාරණා ඉදිරිපත් කරලා නිවන අවබෝධ කරන්න බෑ. තවත් විදියකට කිව්වොත් බෙහෙතක් බොන්න වෙනකොට බෙහෙත තිත්තයි බොන්න බෑ. බොන්න බෑ කියන්න තිත්තයි කියන එක නිදහසට කරුණක් හැටියට කියන්න පුළුවන්. හැබැයි ලෙඩේ හොඳ වෙනවද? ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා තිත්ත වුණත් පින්නතුනේ මොන ක්‍රමෙන් හරි බෙහෙත බොන්න වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම එලෙසයි. රැකිය යුතු දෙයක් බුදුහාමුදුරු දේශනා කළා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චතුසු භික්ඛවේ ඨානේසු අත්ථ රූපේන අප්පමාදෝ සති
චේතසෝ ආරක්කෝ කරණීයෝ මහණෙනි තැන් හතරක අවස්ථා හතරක ස්ථාන හතරක සිහිය මුල් කරගෙන සිත නැමැති නගරයට ඉන්න ආරක්ෂකයා කවුද? හැබැයි නැත්තේ දැන් සිත නගරයක් නම් නගරයකට ආරක්ෂක බටෙක් යොදන්න එපා. හොඳ අවබෝධයෙන් අවදියෙන් ඉන්න. සිත නැමැති නගරයට ආරක්ෂකයා කවුද? සිහිය. සිත නැමැති නගරයට ආරක්ෂකයා සිහිය. සිහිය නැති වුණා නම් හතුරු පහර දෙනවද නැද්ද? ඈ? දැන් අපි කියන්නේ අනේ ඒ වෙලාවේ මට මොනවා වුණාද දන්නේ නැහැ. කියවිලා තියෙනවද නැද්ද? කියවිලා තියෙනවා. ඒ කියවිලා තියෙන හැම වාරයකම බලන්න ඒ ටික කියවෙනකොට වෙලා තියෙන්නේ මොනවද කියලා. දැන් ඒ ටික කියවෙන්නේ මොකක් හරි වුණාට පස්සේනේ. ඒ වෙලා තියෙන්නේ මොනවද? මොනවා වෙලා තියෙන්නේ? සාතිශේ බහුතරය එක්කෝ රාගය මුල් කරගෙන විනාශ වෙලා නැත්තම් ද්වේෂය මුල් කරගෙන විනාශ වෙලා. ওই දෙකෙන් එකක්නේ. ওই දෙකෙන් එකක් ඉවර වුණාට පස්සේ නෙවෙයිද කියන්නේ අනේ මට මොකක් වුණාද දන්නේ නැහැ ඒ වෙලාවේ. ওই දෙකෙන් එකක්නේ තියෙන්නේ. එතකොට ඔය දෙකම හරි ඔය දෙකෙන් එකක් හරි උනේ මොකක්ින්දද? මොකද්ද උනේ කියලා පස්සේ තේරෙන්න කලින් මොකද්ද මේ වෙන්නේ කියලා තේරුණා නම් වෙන්න කලින් ඇයි තේරුන්නේ නැත්තේ? සිහිය නැමැති ආරක්ෂකයා හිටියේ නෑනේ. සිහිය නැමැති ආරක්ෂකයා නිදිමත වෙලා නැත්තම් ඒ කියන්නේ හොඳ සිහියෙන් නම් ඉන්නේ හැම වෙලාවකම. ඒ හොඳම සිහියෙන් ඉන්න කෙනා හැම වෙලාවෙම දන්නවා හිතට සිතිවිල්ලක් එනකොට මේ සිතිවිල්ල නම් කුසලයක් නෙවෙයි. මේ සිතිවිල්ල නම් රාගයක්මයි. මේකේ විපාකය හොඳ නෑ. මේකේ විපාකේ නරකයි. මේකේ විපාකේ දරුණුයි. මේකේ විපාක දිව්‍ය ලෝකෙ නෙවෙයි තියෙන්නේ. මේකේ විපාක තියෙන්නේ හතර අපායේ. ඔන්න සිහියෙන් ඉන්නකොට ආරක්ෂකයා මේ හතුරව හතුර හැටියට අඳුනා ගන්නවා විතරක් නෙවෙයි ඉක්මනටම පින්වත්නි හතුර විනාශ කරගන්නවද නැද්ද? ඉක්මනටම හතුර විනාශ කරගන්නවා. හිතට තරහක් එනවා. සිහියෙන් නම් ඉන්නේ තේරුම් ගන්නවා මේ ආවේ නම් තරහක්. මේ ද්වේෂය නිසා මේකේ විපාක තියෙන්නේ දිව්‍ය ලෝකවල නම් නෙවෙයි. මේකේ විපාක තියෙන්නේ හතර අපායෙමයි. අන්න බලන්නකො සිත නැමැති නගරේ ඉපදිච්ච හතුරා ඉපදිච්ච වෙලාවෙම අඳුන ගන්නවා. අඳුන ගන්නවා විතරක් නෙවෙයි ඒ ද්වේෂයේ නැමැති හතුරා සිත නැමැති නගරය වනසන්න කලින් සිහිය නැමැති ආරක්ෂකයා අර හතුරව අඳුනාගෙන හතුරව නැති කරලා දානවා. ඒ නැති කිරීමට පින්වත්නි ප්‍රඥාව උපකාර වෙනවා. නුවණ උපකාර වෙනවා. ඒකයි සිහි නුවණ කියන්නේ. සිහියෙන් හතුරා අඳුනනකොට නුවණින් හතුරා මොකද කරන්නේ? නැති කරලා දානවා. පැහැදිලි නේද? එතකොට දැන් හොඳට වටහා ගන්න එහෙනම් පින්වත්නි ඒකයි කිව්වේ අප්පමාදෝ සති චේතසෝ. සති කිව්වේ සිහිය. හැම වෙලාවකදීම සිහියෙන් අප්‍රමාදීව සිත ආරක්ෂා කළ යුතු අවස්ථා තියෙනවා හතරක්. පැහැදිලිද? හොඳ සිහියෙන් අප්‍රමාදීව තමන්ගේ සිත ආරක්ෂා කළ යුතු අවස්ථා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කතමේසු චතුසු. මොනවද මේ අවස්ථා හතර? පළවෙනි එක කියනවා මා මේ චිත්තං මාගේ සිත රජනීයේසු ධම්මේසු රජනීය ධර්මයන් ඉදිරියේ රජනීය ධර්මයන්ගෙන් මොනවද රජනීය ධර්ම කියන්නේ? ඇලෙන ඒවා. ඔන්න පළවෙනි අවස්ථාව. මොකද්ද? මගේ සිත
ඇලෙන ධර්මයන් හමුවේ මා රජ්ජීති නොඇලේවා කියලා හිත රකින්න කියනවා. ඔන්න පළවෙනියටම රකින්න තියෙන එක. දැන් බලන්නකො මෙච්චර කල් රැකේ ඕවද කියලා. නේ ඇලිච්ච දේවල් ඇලිලාම රැක රැක හිටියා මිසක් අපි ඉන්නවත් නෙමෙයි. මොකද බුදුහාරෝ කියන්නේ අපිට. අපේ ස්වභාවය තමයි මෙච්චර කල් සසර ගමනේ කරන්නේ හොය ඇලි ඇලි පින්වත්නි ඇලිච්ච ටික රැක ගන්න බලනවා පින්වත්නි වෙනසෙන්න නොදී. මේක කරන්න පුළුවන් වැඩක්ද? මේ ලෝකේ ඇති කර ගැනීම කියන එක ආයාසෙන් කරන්න ඕන දෙයක්ද නැද්ද? ඕනම දෙයක්. ඇති කර ගැනීම කියන එක ආයාසෙන් කරන්න ඕනනේ. ඇති කරගත්තු දේවල් නැති වෙනවා කියන එක. ඒක ලෝකේ කොහොමද සිද්ධ වෙන දේ? නේද? දැන් අපි වෙහෙසෙන්නේ මොකටද? ලෝකේ කොහොමත් නැති වෙනවා. නැති වෙන එක නැති නොකර ගන්න පින්නත් නේ අපි මහන්සි වෙනවා. ඉතුරු ඇත්තටම ඒක නොනැසී පැවතීමද නැත්තම් අපිට ඉතුරු වෙන්නේ මහන්සියද? ඔබ ජීවිතේ විඳලා තියෙනවා නම් දුක් ප්‍රධාන වශයෙන් ඔබ වෙහෙසලා තියෙන කාරණා දෙකකටනේ. පළවෙනි එකක් ඔබ වෙහෙසලා තියෙනවා ඇති කරගන්න යමක්. දෙක ඇති කරගත්තු කර්මය ඊළඟට ගෙවන්න ඕන. ඇති වෙච්ච ඒවා නැති වෙන්න පරිසම් කරගන්න ඕන. ඊළඟට මහන්සියලා තියෙන්නේ ඕකටනේ. නේද? ඔය කාරණා දෙකනේ මහන්සියලා තියෙන්නේ. ඇති කරගන්න මහන්සි වුණා පළමුව, දෙවෙනුව මහන්සි වෙන්න පටන් ගන්නවා එතන ඉඳලම. ඇති කරගත්තු ඒවා විනාශ වෙන්නේ නැති වෙන්න. එතකොට සැපේ කියන්නේ කොතනද උතන? දැන් ඔය ඇති කරගත්තු ඒවා ඇති කරගත්තෙත් ඇති කරගත්තුවා නැති වෙන්න නොදී පරිසම් කරන්නේ සැපයක් බලාපොරොත්තු වෙන්නේ. කොතෙන්ද සැපේ විඳින්නේ? දැන් තේරෙනවද පින්වත්නි මෝහයේ හැටි? එහෙනම් අපිට තියෙන ලොකුම සැපය සැප විඳින එක නෙවෙයි. මුලාවක තරම කියන්නේ අපිට තියෙන ලොකුම සතුට තමයි සැප හොයන එක. ලෝකයා අද වැඩියෙන්ම සතුටු වෙන්නේ සැප හොයලා. ඔබ සල්ලි වලින් ප්‍රයෝජන ලබලද සතුටු වෙන්නේ? සල්ලි හොයලද සතුටු වෙන්නේ? කියන්නකො බලන්න. ඇත්තටම වැඩියෙන් සතුටු වෙන්නේ මොකටද? ටිකක් හිතලා බලන්නකො ජීවිතය ගැන ආපහු හැරිලා බලලා. උපයපු දේ වියදම් කරන්නේ හරි බරින්. උපයපු දේ වියදම් කරන්න එපා අපිට ඒකේ පහසුවක් විඳින්න නම් ඒක වියදම් කරන්නේ හරි බයෙන්. එහෙනම් වැඩියෙන්ම සතුටු වෙන්නේ මොකෙන්ද? සල්ලි හොයන එකෙන්. ඒක තවත් හොඳට තේරුම් ගන්නකෝ. වීදුරු ලස්සන වටිනා වීදුරු කෝප ටිකක් ගන්නවා. ගන්න එකෙන් සතුටු වෙනවා. ඕක ගන්න මහන්සි වෙන්න ඕනද නැද්ද? මහන්සි වෙන්න ඕන. හැබැයි හොඳම වීදුරු පාවිච්චි කරනවද නැද්ද? ඔබට තේරෙන විදියට උත්තර දෙන්නකෝ. හොඳම වීදුරු ටික පාවිච්චි කරනවද නැද්ද? නෑ. එතකොට සතුට මොකද්ද? හොඳම වීදුරු පාවිච්චි කරන එකෙන්ද හොඳම වීදුරු හොයන එකෙන්ද? දැන් තේරෙනව නේද? අපි සැපය හෙව්වට සැපේ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකොට ඒක හොයන ක්‍රමය දැනගනීද? නෑ. අපි හොඳම දේවල් විඳින්නේ නැහැ. හොඳම දේවල් හොයන්න විතරයි මහන්සි වෙලා තියෙන්නේ. මැරෙනකම්ම හොඳම දේවල් විඳින්න නැතුව හොඳම දේවල් හොයලා අන්තිම වැඩක් නැති දේවල් විඳලා අතෘප්තිකර හිතකින් මැරිලා යනවා.
හැබැයි මිනිස්සයා මැරිලා වීදුරු ටික අල්මාරියේ. ඊට පස්සේ මැරෙනකොටත් ඔය ආසාවත් අරගන්න බැරි වුණොත් එහෙම මැරිච්ච මිනිහත් අල්මාරියේ. නේ? එහෙම වෙලා තියෙනවනේ ස්වාමින් වහන්සේලා සිවුර ගැන අපේක්ෂාව අතහැර ගන්න මැරිලා ස්වාමින් වහන්සේ නමක්. සිවුර ගැන අපේක්ෂාව අත්හැර ගන්න බැරුව පින්වත්නි ඒ සිවුරෙම 7 දිනක් කාවෙක් වෙලා ඉපදුනානේ. බලන්නකෝ අනතුර. ඒ නිසා තේරුම් ගන්න ලෝකයේ මේ අවබෝධ කරගත්තේ නැති පින්වත්නි ඇලෙන ධර්මය ඇලෙන දේවල් තියෙනවානේ. හොඳයි මනාපයි කියලා සුබ වශයෙන් අරගෙන ලෝකයා ඇලෙන දේවල් තියෙනවා. අන්න ඒ ඇලෙන ධර්මවල මගේ හිත නොඇලේවා කියලා තමන් හිත පරිස්සම් කරගන්න කියනවා. ඔන්න පළවෙනියටම ඔබට රකින්න තියෙන කාරණේ. ලෝකේ අනික් අය ඇලෙයි ගැලෙයි බැඳෙයි. හැබැයි බුදුන් සරණ ගිය මගේ හිත නිවන් පතන මගේ හිත ඒ ඇලෙන ධර්මයන්ගේ අලවගන්නේ නෑ කියලා හිත ගලව ගන්න ඕන. ඔන්න හිත රකින්න තියෙන පළවෙනි දේ. පැහැදිලි නේද? ඇලෙන ධර්ම ටික රකින්න නෙමෙයි. ඒ ඇලෙන ඒවයි මගේ හිත නොඇලේවා කියලා ඒ ටික රකින්න නෙමෙයි තමන්ගේ හිත රැක ගන්න. අපි රකින්නේ පින්වත්නි මොනවද? බඩු ටික. ඒ ඇලෙන්න තියෙන කාම වස්තු ටිකයි අපි රකින්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නෙමෙයි. ඒ කාම වස්තු වල ඇලෙන හිත රැක ගන්න ඇලෙන්නේ නැති වෙන්න. එතකොට මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙන මිනිස්සයා ඉස්සරහ අපිට විලාප තියන්න දෙයක් නැහැ. වීදුරු තියනවා, බින්දෙනවා. බින්දුනට රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඇයි? හිත ගැලවිලා. නේ? හිත ගැලවිලා. ඒ නිසා ලෝකයේ අනෙක් මිනිස්සු ඇලෙන දේවල් වල මගේ හිත ඇලෙන්නේ නැහැ කියලා හිත ගලව ගන්න. නිවන් පතන ශ්‍රාවකයා මැරෙන වෙලාව වෙනකොට අත් ඇරෙන්න කලින් අත් අරගෙන හිටියොත් හොඳයි. එහෙත් නිවන් ප්‍රාර්ථනා කළාට උපන්දා ඉඳන් පින්වත්නි නිවනට සාදුකාර දුන්නට මැරෙන වෙලාව වෙනකොට පින්වතුනේ අවුරුදු 80යි 90යි ඒත් අපේක්ෂා අත්හැරිලා නැහනේ. එතකොට නිවනට සාදුකාර දීලා වඩලා තියෙන ගුණය මොකද්ද? ඒ නිවන පිණිස පුරුදු කරලා තියෙන ධර්ම කාරණේ මොකද්ද? පැහැදිලි නේද? ඒ නිසා ඇලෙන්නේ නැති වෙන්න හිත පරිස්සම් කරගන්න. gedara තියනවා වෙනදා රැක්කේගේ අද ඉඳන් රකින්න පටන් ගන්න ඔය gedara කෙරෙහි මගේ හිත අලවගන්නේ නැහැ කියලා හිත පරිස්සම් කරගන්න. මෙච්චර කල් රැක්කේ දරුවෝ මැරෙනකන් දරුවෝ රකින්න බෑනේ. දැන් පින්වත්නි වහවහ තමන් මැරෙන්න කලින් උත්සාහ කරන්න. මොකටද? ඔය දරුවොන් කෙරෙහි මගේ හිතේ තියෙන ඇලීම මං නැති කර ගන්නවා කියලා තමන්ගේ හිත රැක ගන්න පරිස්සම් වෙන්න. දෙවෙනි කාරණේ කියනවා රැකිය යුතු. මොනවද? මා මේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්ත රූපේන අප්පමාදෝ සති චේතසෝ ආරක්ඛෝ කරණීයෝ. මේ ලෝකේ මිනිස්සු ගැටෙන ද්වේෂය ඇති කරගන්න තැන් තියෙනවා. ලෝකයේ අනෙක් අය ඒ ද්වේෂය ඇති කරගන්න තැන මම මගේ හිතේ ඒ ද්වේෂය ඇති කරගන්නේ නැහැ කියලා තමන්ගේ හිත රැක ගන්නවා. තවත් විදිහකට මේ කිව්වොත් බුදුහාමුදුරුව අපිට කියන්නේ බාහිර රකින්න නෙමෙයි. බුදුහාමුදුරුව අපිට කියන්නේ පින්වත්නි ලෝකේ මොනවා සිද්ධ වුණත් තමන් රැක ගන්න. නේ? ලෝකේ සිදුවීම් අපිට ද්වේෂය හරි රාගය හරි මොකක් හරි ඇති වෙන්න ලෝකේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. මල් පිපෙනකොට ඇලෙන මිනිස්සු පිපිච්ච මල් පර වෙනකොට ගැටෙනවා. අඹ ඉදෙනකොට ඇලිච්ච මිනිස්සු ඉදිච්ච අඹ කුණු වෙනකොට ගැටෙනවා. තරුණ වෙනකොට ඇලි ඇලි සතුටින් හිටපු මිනිස්සු තරුණකම වයසට පෙරලෙනකොට අකමැති වෙනවද නැද්ද? අකමැති වෙනවා. අපි අකමැති කියලා වයසට යන්නේ නැද්ද? අපි අකමැති කියලා අඹ කුණු වෙන්නේ නැද්ද? අපි අකමැති කියලා මල් පර වෙන්නේ නැද්ද? ඒ සිදුවීම් ලෝකෙ වෙනවා.
හැබැයි මෙතෙන්දී අපි හිත පරිස්සම් කරන්න ඕන. මෙතනදී මම හිත ද්වේෂයට පත් කරගන්නේ. හිත ද්වේෂයට පත් කරගන්නේ. කෙනෙක් බනීවි. එතෙන්දී ඔබ පරිස්සම් වෙන්න. මම මගේ හිතේ ද්වේෂයක් ඇති කරගන්නේ. මේ ලෝකය මට ඕන විදිහටම පවතින්න ඕන කියලා එකක් නැහැනේ. දැන් ලොකු හුඟා ගැටුම් ඇති වෙන්නේ උතනනේ. මොකද්ද? සමහර ලාවකදී තමන් හිතනවා හැමෝම මං හිතන විදිහටම මේ ටික කරන්න ඕන කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. අර්බුදේ තියෙන එතනනේ. දරුවෝ හිතනවා වියපත් වෙච්ච අම්මලා තාත්තලා මේ විදිහටම ඉන්න ඕන කියලා නෑ. ඒ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ අම්මලා තාත්තලා කුඩ ජීවිතේ පුරුදු පුහුණු කරපු දේවල් එක්ක. හැබැයි වියපත් වෙච්ච අම්මලා තාත්තලාත් සමහර වෙලාවකදී හිතනවා දරුවෝ වුණාම මට ඕන හැටියටම මේක පවත්වන්න ඕනේ. එහෙම කරන්න බෑ. කාලය වෙනස් වෙනකොට සියලු දේවල් වෙනස් වෙනවද නැද්ද? සියලු දේවල් වෙනස් වෙනවා. ඒ තැනට අනුගත වෙලා තමන්ගේ හිත ගලව ගන්න ඕන. එයාට ආවේනික ක්‍රමයකට ඒක කරනවා. එයාට පුළුවන් ක්‍රමයකට, එයාට වැටහෙන පරිද්දකට, එයාට හොඳයි හිතන විදිහකට එයා ඒක කරනවා. වරදක් ඒකේ දෝෂයක් පේනවා නම් කරුණාවෙන් කියලා දෙන්න පුළුවන් මේක කළොත් මෙහෙම වෙයිද? නමුත් මට ඕන හැටියට ඔබත් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා එකක් නැහැ. ඒ නිසා තමන්ගේ හිත ගලව ගන්න ඕන. ලෝකේ අනෙක් අය ගැටෙයි. හැබැයි ඒ වගේ තැන්වල මගේ හිත නම් එහෙම ද්වේෂයකට පත් කරගන්නේ නැහැ කියලා හිත පරිස්සම් කරගන්න. ඔන්න 2. දෙවෙනි කාරණේ. 3. මා මේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මුයිහීති අත්තරූපේන අප්පමාදෝ සති චේතසෝ ආරක්කෝ කරණීයෝ. හොඳ සිහිනුවණින් රකින්න කියනවා මොකද්ද? මේ ලෝකේ සිත මුලා වෙන තැන් තියෙනවා. සිත මුලා වෙන තැන්. සමහර විටකදී පින්නතුනේ අපි අපේම සිතේ ඇතිවන කෙලෙස් ධර්මවලට මුලා වෙනවා. නේ අපේ හිතේ ඇතිවන කෙලෙස් ධර්ම වංචක විදිහට එනකොට පින්වත්නි අපි ඒ කෙලෙස් වලට මුලා වෙනවා. ඊළඟට පින්වත්නි යම් කිසි විදිහකින් අපි හිතමු කැඩෙන බිඳෙන පෙරලෙන දේවල් අපිට දැනෙනවා පින්වත්නි මේවා කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ මේවා සදාකාලිකයි නේ අපි මුලා වෙනවා හිතෙන්. එතකොට ඕනම දෙයක් පින්වත්නි අයිති කරගත්තා නම් අයිති කරගත්තු තැන ඉඳන් නෙවෙයිද අහිමි වීම ආරම්භ වෙන්නේ. අයිතියක් නැති කාලෙක අයිතියක් නැති දෙයක් අහිමි වීමක් කියලා එකක් තියනවද? නැහැ. එහෙනම් ඔබ අයිති කරගත්තා නම් දැන් සූදානම් වෙන්න ඕන මොකටද? අහිමි වීමට මුහුණ දෙන්න. නේද? එහෙනම් අයිති කර ගැනීම කියන්නේම අහිමි වීමද නැද්ද? අහිමි වීම. එක් වෙනවා නම් එක් වෙච්ච දාපටන් සූදානම් වෙන්න ඕන. මොකේද? වෙන් වෙන්න. කාත් එක්ක වුණත්. නේද? එක් වුණේ නැත්තම් පින්වත්නි වෙන් වෙනවා කියලා එකක් නැහැ. ලෝකේ මිනිස්සු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඒ මිනිස්සු මැරිච්ච පළියට අපි එයාලත් එක්ක වෙන් වුණා කියලා එකක් තියනවද? නැහැ. ඇයි? අපි ඒ හැමෝම එක් වෙලා නැති නිසා. එතකොට වෙන් වෙනකොට අඬනවද නැද්ද? අඬනවා. වෙන් වෙන බව දැනගෙන එක් වෙනකොට එක් වෙනකොට පින්නතුනේ ලක්ෂ ගණනක් වියදම් කරනවා. වෙන් වෙන්න පටන් ගන්න හින්දා. මහ උත්සව ශ්‍රීයෙන් පටන් ගන්නෙ මොකද්ද? වෙන්වීම. ලෝකෙ මුලාවක් නැද්ද? නිකමට හිතන්න මේක මේ මතු පිට උදාහරණයක්. දැන් අවාහ විවාහයට පත්වෙන අය මොන තරම් හැඩ වෙනවද වැඩ වෙනවද පින්වත්නි සැබෑ ස්වභාවය සැබෑ රූපය සැබෑ පාට වහනවද විවාහයදා. හැබැයි
ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ අද මේ මොන වැහිල්ල වැහුවත් හෙට ඉඳන් ජීවත් වෙන්නේ මැරෙනකම් මේ මිනිස්සුත් එක්ක කියලා. එතකොට අර ලස්සනම තියාගෙන ඉන්න පුළුවන්ද? එතකොට මොකද්ද මේ රවට්ටලා තියෙන්නේ? මොකද්ද මේ වහලා තියෙන්නේ? ලෝකෙම මහ මුලාවක නැද්ද පින්වත්නි? සැබවින්ම මේ ලෝකේ ලැජ්ජයි පින්වත්නි මේ ලාමක බව ගැන. නේ? මහ ඇත්ත වහලා එක දවසකට පින්වත්නි පටන් අරන් එදා ඉඳන් අර මහා ඇත්තත් එක්ක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මැරෙනකන් ජීවත් වෙන්න වෙනවද නැද්ද? ජීවත් වෙන්න වෙනවනේ. ඇයි එතකොට එක දවසකට මේ ඇත්ත වහගත්තේ? කාව සතුටු කරන්නද? එතන තියෙන්නේ රැවටීමක්ද නැද්ද? රැවටීමක්. කාවද කියන එක ඔබ තීරණය කරන්න. එතකොට රැවටීමෙන් තමයි විශ්වාසය මුල් කරගෙන යන්න ඕන ගමන පටන් අරන්ද තියෙන්නේ. මුලාව මුලා වෙන තැන මගේ හිත මුලා කරගන්නේ නෑ කියලා තමන් පරිස්සම් වෙන්න ඕන. ඊළඟ කාරණේ කියනවා මා මේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජීති අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. මේ ලෝකේ මත්වීම් කියලා જાතියක් තියෙනවා. මේ කියන්නේ සුරාපානෙන්ම නෙමෙයි. සුරාපානයේ මත්වීම හෝරාගානකින් හරි වරුවකින් හරි පින්වත්නි සිඳෙනවා කියලා එකක් තියෙනවනේ. මම මේ කියන සුරාපානේ හොඳයි කියලා නෙවෙයි. නමුත් ඒ සුරාපානයේ මත්වීම හෝරාගානකින් හරි සිඳෙනවා කියලා එකක් තියෙනවනේ. එහෙමවත් සිඳෙන්නේ නැති මැරෙනකන් හිඳෙන්නේ නැති සසර භව ගණන් පින්නතුනේ මත්වීම් තියෙනවා. සමහර විටකදී ඒ මත්වීමෙන් බුදුවරු ඉස්සරහට ගියපු අයත් ඉන්නවා. මොනවද ඒ මත්වීම්? 27ක් බණ පොතේ කියනවා. එකක් දෙකක් කිව්වොත් සමහරු මත් වෙනවා පින්නතුනේ රූපෙන්. ඒ මත්වීම හිඳෙනවද පැය ගානෙන්? නෑ පින්නතුනේ. මැරෙනකන් හිඳෙන්නේ නෑ. මැරෙනකන් හිඳෙන්නේ නෑ විතරක් නෙවෙයි සසරේ ඒ තැන පින්වත්නි හිඳෙන්නේ නැතුව මේ මත්වීම තියනවද නැද්ද? මේ අතන මතකනේ බුදුහාමුදුරුවෝ දකින්න බෑ කියලා රූපෙට නිඳා කරනවා කියලා නොගියපු අය හිටියනේ. කොහොම මත්වීමක්ද බලන්නකො බුදුහාමුදුරුවෝ ඉස්සරහත්. රූපෙන් මත් වෙනවා. රූපෙන් මත් වෙච්ච අය සුසිරිත් කරයිද දුසිරිත් කරයිද? දුසිරිතයි කරන්නේ. නේද? දුසිරිත කරන්නේ. රූපෙන් මත් වෙච්ච අය. රූපය නැති අය කරන්නේ නැති දුසිරිත්. රූපේ ඇති අය මේ ලෝකේ කරනවා. හැමෝම නෙමෙයි. රූපෙන් මත් වෙච්ච අය. රූපේ ලැබුණේ පිනට උනාට ඒ පින පවට ආරම්භයට කරුණ කරගත්තු අය නැතිද? ඇයි? රූපෙන් මත් වෙලා. හැබැයි මේ රූපේ හැමදම තියෙන එකක්ද? හැමදම තියෙන එකක් නෙවෙයි. ඊළඟට මිනිස්සු මත් වෙනවා පින්නත් නෙමකින්ද? ධනයෙන්. නේ ධනමදේ කියලා එකක් තියෙනවා පින්නත් නේ. ධනය කියන එක හැම කල්හි තියෙන එකක් නෙවෙයි. මහ සිටුවරු පින්නතුනේ හිඟන්නු වෙලා පාරට වැටිලා තියෙනවා. හැබැයි ධනයෙන් මත් වෙච්ච මිනිස්සු දුසිරිත කරනවද සුසිරිත කරනවද? දුසිරිත කරනවා. ඒ මත්වීම් ලේසියෙන් පහසුවෙන් සිඳෙන්නේ නැහැ පින්නතුනේ. ඊළඟට මේ ලෝකේ තවත් මිනිස්සු මත් වෙනවා පින්නතුනේ යෞවන කමින්. ඒ කියන්නේ තරුණ කමින්. තරුණ කාලේ මත්වීමක් තියෙනවා නේ මොන බනද? තව වයසින් මේ කාලේ ඉන්න එපා කියලා මත් වෙනවා. තරුණ කාලේ පින්නතුනේ ඒ තරුණ කමින් මත් වෙලා දුසිරිත් කරලා එයාට තේරෙන්නේ මේ තරුණකම තමයි මට මේ අත්හැරි යන්නේ කියලා. තරුණකම අත්හැරිලා වියපත් වෙනකොට කරගත්තු දේවල් කරගන්න බෑ. දැන් තියෙන එක දෙයයි කරපු දේවල් මැත්තේ තැවෙන්න තමයි දැන් තියෙන්නේ. ඒ තරුණ කමින් මත් වුණා. ඊළඟට තවත් සමහරු
පින්වත්නි දීර්ඝාෂ විදිනවනේ. ඒකෙමුත් මත් වෙනවා. මට දැන් මෙච්චරයි. මගේ පරම්පරාවේ මන් තමයි වැඩියෙන්ම හිටියේ කියලා ජීවත් වෙච්ච එකෙන් මත් වෙලා පින්වත්නි. දැන් හොඳටම නාකි වෙලා අබල වෙලා දුබල වෙලා. ජීවත් වෙච්ච කාලේ ගැනත් පින්වත්නි මත් වෙච්ච අය ඉන්නවා. ඊළඟට ගෝත්‍රයෙන් මත් වෙනවා. ගෝත්‍රයෙන් කියන්නේ පරම්පරාවෙන් අපි අසවල් අය මෙහෙම ආය කියලා එහෙම මත් වෙච්ච අය ඉන්නවා. ඒ මත්වීම් බුදුවරු ඉස්සරහදිත් ඉදිරිපත් වෙනකොට තමයි පින්නතුනේ කොතනකවත් රැකවරණයක් නැතුව අනාථ වෙන්නේ. තවත් සමහරු උගත්කම් වලින් මත් වෙනවා. දැනුමෙන් මත් වෙනවා. මම තමයි දන්නේ. අනෙක් අය දන්නේ නෑ. මේ ලෝකේ හැමෝම මොනවා හරි දන්නවද නැද්ද? මොනවා හරි දන්නවා. සමහර වෙලාවකදී අපිට උපාධි පශ්චාත් උපාධි ඇති. හැබැයි පොල් ගහේ නැග ගන්න බෑනේ ගහේ තියෙන පොල් කඩේ කඩා ගන්න. ඒක දන්නේ උපාධි නැති පොල් කඩන කෙනානේ. නේද? එතකොට එයා දන්න ශාස්ත්‍රය ඒක. එතකොට එයාටත් ඒ අවබෝධයක් එයාත් දන්න දෙයක් තියෙනවද නැද්ද? එයාත් දන්න දෙයක් තියෙනවා. එතෙන්දි අපි ඔහුට ගරු කරන්න ඕනද නැද්ද? අපි ඔහුට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. අන්න ඒ විනය, ඒ හික්මීම හැදෙන්න ඕන. එතකොට තමයි පින්වත්නි අපේ ජීවිත සුවපත් වෙන්නේ. මේ පුංචිම දරුවෝ ඉන්නෝනේ. ඔය දරුවන්ටත් පින්වත්නි තියෙනවා දන්න දෙයක්. සමහර වෙලාවකදී අපි කොච්චර කල්පනා කරලවත් කරගන්න බැරි දේවල් මේ පුංචි දරුවෝ පින්වත්නි පුංචි දෙයකින් කරනවා. ලොකුවට හිතන්නේ නැතිව පොඩි දෙයකින් ඒ අය දිගදුර හිතන්නේ නැතුව කරනවා. හැබැයි හරියනවා. එතෙන්දී ඔහු කෙරෙහිත් යම් මගයක් අපි දෙන්න ඕනද නැද්ද? ඒ දරුවා කෙරෙහිත් යම් මගයක් දෙන්න ඕන. එනිසා අපි ගණන් සමත් ඉංග්‍රීසි සමත් අපි ওই ටිකනේ අහන්නේ. කොහොමද විභාගේ ගණන් කීයද? ওই ටිකනේ අහන්නේ මුලින්ම ප්‍රතිඵල ඇහුවොත්. ඉංග්‍රීසි වලට කීයද? සිංහල වලට කීයද? හැබැයි ඔය එකක්වත් දන්නේ නැති වුණාට, ඔය එකක්වත් සමත් නැති වුණාට පින්වතුනේ ඔරුවක් පෙරළුනොත් ගඟකින් එතර වෙනකොට ගණමුත් නැති වුණාට ඉංග්‍රීසිත් නැති වුණාට ඉතින්දි පීනන්න දැනගන්න එක වටිනවා. හැබැයි ඒක සිලබස් එකේ නෑ. නේ. ඒකයි කියන්නේ මේ අපි කිසිම දෙයකින් මත් වෙන්න ඕනේ නෑ පින්වත්නි. ලෝකෙ මත් වෙනවා. හැබැයි මේ මත්වීම් වලින් මම මත් වෙන්නේ නෑ කියලා අපි සංවර වෙන්න පටන් ගන්න ඕන. මෙන්න මේ තැන් හතරෙහි තමන්ව ආරක්ෂා කරගන්න, තමන්ගේ සිත සිහියෙන් ආරක්ෂා කරගන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. දැන් බලන්න මේ කාරණා හතරෙහි ඔබ මෙතෙක් උපරිමයෙන් ආරක්ෂා වෙලා තියෙනවාද නැද්ද? නැත්තම් දුක් වෙන එක නෙවෙයි කරුණ. අද පටන් මේ වැඩපිළිවෙල වහවහ ආරම්භ කරගන්න වෙනවා. ඒක තමයි බුද්ධාවවාදය. ඒ බුද්ධාවවාදය නොකර මොන සාදුකාර නිවනට දුන්නත් ඒකට සපිරිය යුත්ත සපිරිලා නැහැ. හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරමින් කටයුතු කළේ කොත්මලේ රම්බොඩගම පදිංචි විශ්‍රාමලත් විදුහල්පතිනි රම්බොඩගම ශ්‍රී ධම්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය සාමවිනිසුරු WGDM දිසානායක පින්වත් මහත්මිය ඇතුළු දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් හා පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ විශ්‍රාමලත් විදුහල්පති තිරිපැහැ සෝමරත්න දිසානායක මහත්මාණන්, ඒ වගේම වක්කුඹුරේ ගෙදර කරඬුහාමි මහත්මයා, වීරක්කොඩි මුදියන්සෙලගේ රම්මැණිකේ මහත්මිය, දෙල්ගහපිටිය ආරච්චිලාගේ ටිකිරිමැණිකේ මහත්මිය ඇතුළු මියගිය පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. DM දිසානායක මහත්මිය, මැණිකේ මායා කඩුව මහත්මිය, වෛද්‍ය උදිත කුමාර දිසානායක මහත්මයා, මැණිකේ ඕබිටිගල මහත්මිය
ඇතුළු සුජීවත්ව විසෙන පවුලේ හැමට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා වගේම කොරෝනා වසංගතයේ දුරු වී සියලු රටවැසියන් ලෝවැසියන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ සියලු ස්වාමින් වහන්සේලාට සහ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් උතුම් කුසල් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැපජීවනය උදා වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මෙපින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.